සියලු සමීක්ෂණ වාර්තා යලි යලිත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තකට ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් අද ඔබ හමුවන මම සාරංග පතිරණ. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. අද දිනයට කොවිඩ් මරණ 5ක් සමස්ත මරණ 41 දක්වා ඉහළට. කොවිඩ් මරණවල අවසන් කටයුතු ගැන යලි කතා බහක්. විශ්වාස කරන විදියට ඒ වළ දැමීමේ අවසරය ලබා දෙනවා. කොවිඩ් මරණ අවසාන කටයුතු සිදු කෙරෙන්නේ ආදාහනය කිරීම. ඒ තීරණය තවම කිසිදු වෙනස්කමක් ගැන වාර්තා වෙන්නේ නැහැ. ඇමරිකාවේ කොවිඩ් එන්නත ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්. ඉන්නත් වලින් යම්කිසි ප්‍රමාණයක් අපේ රටට ප්‍රදානයක් වශයෙන් ලැබේවි. රිද්වේ ආර්යා ළමාරෝහලේ ආසාදිතයින් ගණන 56 දක්වා ඉහළට. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 11,000 පණි. කොවිඩ් හමුවේ පොදු මගී ප්‍රවාහනයට නව මාර්ගෝපදේශ මාලාවක්. අද සිට බස් ගාස්තුත් ඉහළට. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ගැටලුකාරී තත්වයකට පත්ව සිටින සමස්ත ලෝක ජනතාව වෙත ඊයේ බලාපොරොත්තුවක් දැල්වුණා. ඒ කොවිඩ්-19 වෛරසයට එරෙහිව ඇමරිකානු සහ ජර්මනු සමාගමක් එක්ව නිපද වූ එන්නතක් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමත් සමගයි. එම එන්නතේ තුන්වන අදියරේ සිදු කළ අත්දැක බැලීම්වලදී 90%කට වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කළ බවයි එම සමාගම නිවේදනය කළේ. දවසේ පුවත කොවිඩ්-19 වෛරසයට එරෙහිව මේ වන විට ලොව පුරා එන්නත් 100 ගණනක් පමණ අත්දැක බැලෙන නමුත් අවසන් අධීරයන් සඳහා ළඟා වී ඇත්තේ එන්නත් 6ක් පමණ සංඛ්‍යාවක්. ඉන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත පිළිබඳව මුලින් වැඩි බලාපොරොත්තු තැබූ නමුත් ඇමරිකානු ඖෂධ සමාගමක් වන ෆයිසර් සහ ජර්මනියේ බයෝඑන්ටෙක් සමාගම එක්ව නිපද වූ නව කොවිඩ් මර්ධන එන්නත මෙවන විට සාර්ථක අධීරකට පැමිණ ඇති බව එම සමාගම් ඊයේ නිවේදනය කළා. රටවල් 6ක පුද්ගලයන් 43500ක් සම්බන්ධ කර ගනිමින් අත්දැක බලා ඇති මෙම එන්නත එම අධීරයේදී සාර්ථක ප්‍රතිඵල පෙන්වා දුන් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එන්නත සායනිකව අත්දැක බැලූ එම රටවල් වන්නේ ඇමරිකාව, ජර්මනිය, බ්‍රසීලය, ආජන්ටිනාව, දකුණු අප්‍රිකාව සහ තුර්කියයි. මෙම එන්නත මගින් සිදුවන්නේ කොවිඩ් වෛරසයේ ජානමය කේතයේ කොටසක් කරහා දුර්වල වෛරසයක් නිපදවීමයි. එය එන්නත් කිරීම මගින් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කිරීම සිදුවනවා. සති 3ක අතරමැදි විරාමයක් අවශ්‍ය මාත්‍රා 2ක් ලෙස මෙම එන්නත ලබා දෙන අතර එහි දෙවන මාත්‍රාව ලබා දී දින 7ක් ගතවීමෙන් පසු 90%ක තරම් ආරක්ෂාවක් ලබාගත හැකි බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. ඒ අනුව අදාළ සමාගම් සැලසුම් කර ඇත්තේ මේ මාස අවසානයේ එන්නත භාවිතය සඳහා හදිසි අනුමැතියකට අයදුම් කිරීමටයි. මේ වසර අවසානයේ වන විට මෙම එන්නතෙහි මාත්‍රා මිලියන 50ක් සැපීමට හැකි බව පවසන ෆයිසර් සමාගමේ අපේක්ෂාව වන්නේ 2021 අවසානයේ වන විට මාත්‍රා බිලියන 1.3ක් සැපීමටයි. එන්නත නිපද වූ ජර්මානු හවුල්කාර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය උගුරු සහින් සහ ඔහුගේ බිරිඳ ඔයිස්ලම් තුරේසි මෙම නව එන්නත සොයා ගැනීම පිටුපස් සිටින ඍජු හස්තයන් බවට විදෙස් මාධ්‍ය ප්‍රශංසාත්මකව වාර්තා කරනවා. ඔවුන් දෙදෙනා මංගල දිනේදී පවා මිනිසාගේ යහපත වෙනුවෙන් ඖෂධ සොයා ගැනීමේ මෙහෙවරු දෙසා කාලය වෙන් කළ බවයි වාර්තා වන්නේ. Keine schwerwiegenden Seitennebenwirkungen vorhanden sind. මහා බ්‍රිතාන්‍ය මේ වන විටත් එම නව කොවිඩ් එන්නතෙහි මාත්‍රා මිලියන 30ක් ඇනෝම් කර අවසන්. කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් මේ වන විට ස්වයං නිරෝධයන්ට යොමු වී සිටින ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රොස් ඇනම් ගේබ්‍රියස් නව එන්නත පිළිබඳව ට්විටර් සටහනක් තබා තිබෙනවා. එහි දැක්වෙන්නේ ෆයිසර් සහ බයෝඑන්ටෙක් සමාගම් ලබා දෙන දිරිගන්වන ප්‍රවෘත්තිය අපි සාදරයෙන් පිළිගන්නා බවයි. මෙම එන්නත සෙල්සියස් අංශක ඍණ 80ක උෂ්ණත්වයක ගබඩා කළ යුතු බැවින් එය රටවල් අතර බෙදා හැරීමේදී සහ ගබඩා කිරීමේදී අභියෝගයක් විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් මෙම සොයා ගැනීම පිළිබඳව අවසන් නිගමනයකට පැමිණීමට නොහැකි බව සෞඛ්‍ය විශේෂඥයින් පවසනවා. එන්නත දීලා ගොඩක් අයව මාස 2ක්වත් තාම ෆොලෝ අප් කරලා නැහැ. අපි දන්නේ මාස 3ක් මාස 4ක් යනකොට පස්සේ කොහොමද වෙන්නේ කියලා. එන්නත දැනට සාර්ථකයි වගේ. හැබැයි අපිට මොකක් හරි නිගමනයකට එන්න පුළුවන් දතෙන්නේ දෙසැම්බර් අන්තිමට කියලා. අපි ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්න හොඳ නැහැ. කිසිම එන්නතක් ගැන ඔය වගේ ගොඩාක් එන්නත් දැන් සාර්ථක විදියට දත දීලා තියෙනවා. මේ අතර ඉදිරියේදී ලෝපුරා නිෂ්පාදනය කරන කොවිඩ් මර්ධන එන්නත් ශ්‍රී ලංකාවට ලබා ගැනීම සම්බන්ධව සාකච්ඡාවක් සෞඛ්‍ය මාත්‍ය පවිත්‍රා වනියාරච්චි මහත්මිය සහ
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැතුණා. COVID-19 සඳහා වන එන්නතක් නිපද වූ පසු මෙරට ජනගහනයෙන් 20%කට එම එන්නත ලබා දීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය එහිදී එකඟතාව පළ කර තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්ද මැද හරිය වෙන විට අවම වශයෙන් එක එන්නතක් හෝ එන්නත් කිහිපයක් ජනතාවට ලබා දීම සඳහා සූදානම් වෙයි කියලා. ඒ වගේම මේ දක්වා සිදු කරපු අධ්‍යයන වලින් පැහැදිලි වෙනවා මේ එන්නතක් ලබා ගත්තත් ඒ ප්‍රතිශක්තිය රඳා පවතින්නේ අවුරුද්දත් අවුරුදු එකහමාරක් අතර වගේ කාලයක්. එතකොට ඒ එන්නත් වලින් යම්කිසි ප්‍රමාණයක් අපේ රටට ප්‍රදානයක් වශයෙන් ලැබේවි. රජයක් හැටියට සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට කරලා තියෙන දේ තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයට කියලා තියෙනවා ඔබේ එන්නත සාර්ථකයි කියලා තහවුරු වුණාට පසුව නිෂ්පාදනය කරන ඒවායින් අපේ ජනගහනයෙන් 120කට මූලිකව ලබා ගැනීම සඳහා අපි ඔයගොල්ලොත් එක්ක ගිවිසුමකට එළඹෙනවා කියලා අපි ලීමකින් දැනුම් දීලා තියෙනවා. ඒගොල්ලෝ ඒකයි පිළිඅරන් තියෙනවා. අපි පස්සේ පොලිමට එකතු වුණොත් අපිට ඒක ලැබෙන කාලය යනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතා හොඳ තීන්දුවක් අරන් තියෙනවා කියලා තමයි මට කියන්න තියෙන්නේ. මේ එන්නත නම් අපි ගෙන්නන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 80 කියන උෂ්ණත්වයේ තමයි එන්නත ගබඩා කරන්න වෙන්නේ. එතකොට අපේ වගේ රටකට ඒක කොච්චර ප්‍රායෝගික කියන ප්‍රශ්නෙත් අපි ඒ සඳහා පහසුකම් අපි ඉදිරියේදී හදා ගන්න ඕන. ඒ වගේ මේ පරේක්ෂකයන්ම කියනවා දැන් මේ එන්නතෙන් 90%කට ප්‍රතිශක්තිය ලැබෙනවනේ. නමුත් ලැබුණාට පස්සේ මේ ප්‍රතිශක්තිය කොච්චර කාලයක් ඇඟේ රඳා පවතීද කියලා. අඩුම ගානේ මේ ගෝලීය වසංගතය ඉවර වෙන යම් කාල සීමාවක් තියෙනවා. ඒ කාල සීමාව දක්වාවත් අපිට පුළුවන්කම තියෙනවා නම් ආරක්ෂාව දෙන්න ඒක තමයි වටින්නේ. නමුත් ඒ අයට තාම ඒක ගැන හරියටම පූර්ව අනාවැක නිශ්චිතවම කියන්න බැරි වෙලා තියෙනවා. මේ එන්නතක් පිළිබඳ කතාව හරහා ඔබ මේ දක්වා අනුගමනය කරපු සෞඛ්‍ය ක්‍රමානුකූල පුරුදු කිසිම විදිහකට බැහැරලන්න එපා. මේ එන්නතක් කියන සමහරට තව මාස 3ක්ද මාස 6ක්ද කියන එක සම්බන්ධයෙන් අවසන් විග්‍රහයේදී අපි තාම දන්නේ නැහැ. දවසේ පුවත. තවත් කොවිඩ් මරණ 5ක් අද දිනේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 41 දක්වා ඉහළ ගියා. අද තවත් COVID-19 ආසාදිතින් 430 දෙනෙකු අලුතින් වාර්තා වීමත් සමග මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතින් සංඛ්‍යාව 11000 ඉක්මවුවා. මේ අතර ආසාදිතින් 657 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට කොවිඩ් ආසාදිත වී සුවය ලැබුවන් සංඛ්‍යාවද 9500 සීමාව ඉක්මවා ගියා. අද දින වාර්තා වූ කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයන් අතර රාජගිරිය ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ජීවත් වූ 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර තවත් අයෙක් කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. ඊට අමතරව ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කොවිඩ් වෛරසය ආසාදනය වී මියගොස් ඇති අතර වයස අවුරුදු 55ත් 60ත් අතර හඳුනා නොගත් පිරිමි පුද්ගලයෙකුද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 41 වැනි කොවිඩ් මරණය ලෙස වාර්තා වූයේ රාගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර නිවසේදී මියගිය එම පුද්ගලයාට කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී. නිවෙස් තුළ මේ ආකාරයෙන් පුද්ගලයන් මිය යාම ඔවුන් රෝහල් වෙත නොයාම කොයිතරම් බරපතල තත්වයක්ද? සමහර රෝගීන් ඇත්තටම කොවිඩ් ආසාදිතයන් වුණාට මරණයට ප්‍රධානම හේතුව කොවිඩ් නෙමෙයි. හෘදයාබාධයක් හින්දා නැත්නම් දීර්ඝකාලීන තිබිච්ච වකුගඩු රෝගයක් හින්දා වකුගඩු අකර්මණ්‍ය වෙලා එහෙම තමයි මැරලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි කියනවා කොවිඩ් වලින් මැරෙන එක වගේ දීර්ඝකාලීන රෝගාබාධ වලින් මැරෙන එකත් වළක්වා ගැනීම අපේ ප්‍රධාන අරමුණක් වෙනවා. ඒ නිසා මේ ඕනෑම තත්ත්වයකදී ඔබ ඒ දුරකථන අංක වලට කතා කරලා ඒ උපදෙස් අරගෙන රෝහල්ගත වෙන්න පැකිලෙන්න එපා. එහෙම වුණොත් අපිට මරණ සැලකිය ප්‍රමාණයක් අපිට වළක්ව ගන්න පුළුවන් වෙයි කියලා තමයි රජ්‍ය වෛද්‍යාරික සංවිධානය විශ්වාස කරන්නේ. මේ අතර කොවිඩ් මරණ සමාලෝචනය සඳහා කමිටුවක් පත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. අපි මේ තුලින් බලාපොරොත්තු වෙනවා නිවාස ආශ්‍රිතව සිදු වූ මරණ සහ මේ කෙටි කාලයක් තුළ සිදු වූ මරණ පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් ඉදිරියේදී මේ මරණ සිදුවන හේතුව සහ ඒ නිවාස ආශ්‍රිතව සිද්ධ වෙන හේතුව පිළිබඳ යම්කිසි අධ්‍යයනයක් කර ගැනීමට හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා. නව ආසාදිතින් 430 දෙනෙකු අද වාර්තා වීමත් සමග මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 11233ක් දක්වා ඉහළ ගියා. මේ අතර කොවිඩ් ආසාදිතින් 356 දෙනෙකු ඊයේ වාර්තා වුණා. ඊයේ වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම ගණන 193ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 99ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 28 දෙනෙකුද වාර්තා වුණා. බහුතරයක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයේ දැනට හුදකලාවට ලක් කරලා තිබෙන ප්‍රදේශවලින්. ඒ අතරින් බන්ධනාගාරය සහ පොලිසියත් වාර්තා වෙනවා. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම කදාන සහ අනිකුත් හුදකලාවට ලක් කරලා තිබෙන ප්‍රදේශවලින් තමයි මේ ආකාරයෙන් වාර්තා වුණේ. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කෙමුත් 28 දෙනෙකු කොවිඩ් ආසාදිත
ආසාදිතයන් වාර්තා වුණා. කොළඹ කොටුව මැනින් වෙළඳපොළ ආශ්‍රිතව පසුගිය දින දෙක තුල සිදු කළ PCR පරීක්ෂණ වලින් නටාමිවරුන් 67 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. මේ අතර කොළඹ දිස්ත්‍රික්කය තුල ඇතැම් කොවිඩ් ආසාදිතයින් ඒ බව හඳුනා ගැනීමට පෙර මිය යාම හේතුවෙන් කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. මහල් නිවාස සහ වතු ආශ්‍රිතව මේ රෝගය අපි දකින නිසා ඒ වගේම සමහර රෝගීන් හඳුනා ගැනීමට පෙරම මිය යන නිසා සැලසුම් කළා තවදුරටත් පරීක්ෂණය තීව්‍ර කරන්න. ඒ නිසා අපි වැඩි වශයෙන් කොළඹ මහනගර සභා සීමාව තුළ PCR පරීක්ෂණ සිදු කිරීම අපි කරනවා. මේ අතර කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ PCR පරීක්ෂණ 1500ක්ද අද සිදු කෙරුණා. මේ අතර බොරැල්ල රිජ්වේ ආර්යා ළමාරෝහලෙන් වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර දරුවන් සහ මව්වරුන් 46ක් සහ රෝහල් කාර්ය මණ්ඩලය 10ක් වන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා සඳහන් කළා. ඔවුන් සියලු දෙනා කොළඹ IDH රෝහලට යැවීමට කටයුතු කර ඇති අතර ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 90 දෙනෙකු පමණ නිරෝධායනය සඳහා යොමු කිරීමටද පියවර ගැනුණා. PCR 800කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට අපි PCR කළ තියෙන ළමා රෝහලට 90 කාර්ය මණ්ඩලයේ හා පැමිණෙන රෝගීන්ගේ ඒ වගේම ලබන සතිය තුළදී රෝහලට පැමිණෙන සියලුම රෝගීන්ගේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක් කරන්න. එතකොට මේ රෝහල් තුළ තියෙන අවදානම් තත්ත්වය මුළුමනින්ම වාගේ පාව යන්න පුළුවන්. මේ අතර බොඩිලයින් ආයතනයේ මතුගම අගලවත්තේ පිහිටි සේවකීන් 2500ක් පමණ රැකියාවේ නියුතු තවත් ශාඛාවකින් COVID-19 ආසාදිතයින් 9 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ කර්මාන්ත ශාලාවේ සිදු කළ PCR පරීක්ෂණ 600ක ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුවයි. තවත් ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනා ගැනීමත් සමග බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනියුක්ත ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 260ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව තවත් නිලධාරීන් 355 දෙනෙකුද නිරෝධායනය සඳහා යොමු කෙරුණා. කොවිඩ් වසංගතයට ගොදුරු වී සිටින පොලිස් නිලධාරීන් වෙනුවෙන් කොළඹ උතුර, කොළඹ මධ්‍යම, කොළඹ දකුණ යන පොලිස් කොට්ටාස 3හි නිරෝධායන මධ්‍යස්ථාන 3ක් ස්ථාපිත කර ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ. කොළඹ ප්‍රදේශයේ සේවය කරන පොලිස් නිලධාරීන්ට ඉතාම හොඳ පහසුකම් සහිත නිරෝධායන මධ්‍යස්ථාන 3ක් විවෘත කරලා තියෙනවා. ඇඳන් 150ක් අපි සූදානම් කරලා තියෙනවා. ඕනෑම පොලිස් නිලධාරියෙක් හදිසි තත්ත්වයක් තුළ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගත්තොත් එහෙම එයාට සියලු පහසුකම් සහිත මේ ස්ථානවල නිරෝධායන වීමට අවශ්‍ය කරන පහසුකම් සැලසලා තියෙනවා. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද මව්වරුන් විසින් බිලිඳුන්ට මව්කිරි ලබා දීම සිදු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලක්මිනී මාගොඩරත්න මහත්මිය පවසනවා. දරුවාව ප්‍රතිශක්තිකරණයට අවශ්‍ය සියලුම සෛල වර්ග අම්මාගේ මව්කිරි හරහා ලැබෙනවා. කොරෝනා අම්මා කෙනෙක්ගේ වුණා දරුවාව අපි දැන් අයින් කරන්නේ නැහැ. කොරෝනා වෙළඳුන අම්මා කෙනෙක්ගෙන් ලැබෙන කිරිවල දරුවාව ආරක්ෂා කරන්න අවශ්‍ය ප්‍රතිදේහ ඔකෝම ඒ මව්කිරේ තියෙනවා. කොවිඩ් ආසාදිතින් මියාමෙන් අනතුරුව එම දේහයන් ආදාහනය කරන්නේද භූමිදානය කරන්නේද යන්න සම්බන්ධයෙන් යලිත සමාජය තුළ කතාබහක් ඇති වී තිබෙනවා. කෙසේ වෙතත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ එම දේහයන් භූමිදානය කිරීම සඳහා ඉදිරියේදී අවසරය හිමිවනු ඇති බවයි. ඇතැම් ජන කොටස් වලට අයත් දේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් පැන නැගුණේ මෙරටින් කොවිඩ් මරණ වාර්තා වීමත් සමගයි. කෙසේ වෙතත් COVID-19 රෝගයෙන් ජීවිතක්ෂයට පත්වන තැනැත්තෙකුගේ දේහය ආදාහනය කළ යුතු ආකාරය පසුගිය අප්‍රේල් මාස 11 වනදා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් රාජ්‍ය ප්‍රකාශයට පත් කළා. ඒ අනුව එලෙස මිය යන යම් තැනැත්තෙකුගේ දේහය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන විධිවිධානවලට අනුකූලව සෙල්සියස් අංශක 800 සිට 1200 දක්වා වූ උෂ්ණත්වයක් සහිතව විනාඩි 45ක සිට පැයක කාලයක් සඳහා සම්පූර්ණයෙන් දැවී යන තෙක් ආදාහනය කළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්. කෙසේ වෙතත් කොවිඩ් ආසාදනය වී ජීවිතක්ෂයට පත්වන ඇතැම් ජන කොටස්වල මෘතදේහ බොහොමදානය කිරීමට අවසර දී ඇති බවට සිලෝන් තෞහිද් ජමාත් සංවිධානය ඊයේ නිකුත් කළ ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග මේ පිළිබඳව යළිත් කතා බහක් මතුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් කෙහෙලිය රමුක්වැල්ල සහ මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් මෙලෙස අදහස් පළ කළා. ඊයේ තිබ්බ කැබිනට් මණ්ඩලයේදී යෝජනාවක් ඉදිරිපත් වුණා වියලි කලාපයේ තියෙන ප්‍රදේශයක. මොකද මේ ජල මට්ටම් සාය වැනි තර්ක ගණනාවක් තිබ්බ නිසා ඒ සම්බන්ධව කැබිනට් මණ්ඩලය පරිදි මතවාදය තමයි අවසරයක් ලැබලා දුන්නේ. හැමදාම අනුමැතියක් ලැබලා දුන්නයි කියන එක නෙමෙයි එතෙන්දි සාකච්ඡා වුණේද. එතෙන්දි සාකච්ඡා වුණේ එම කරුණු සියල්ල සෞඛ්‍ය බලධාරීන් සහ මේ තීන්දුව ගන්න හන්දයන් ලබා දෙන්නයි තීන්දුව ගත්තා. සෞඛ්‍ය අමාත්‍යමිය දැනුම් දුන්නා. ඒ පිළිබඳව තියෙන අදහස ඒ අනුව නැවත ඒ කමිටුව රැස් වෙලා අවසාන තීන්දුව ගනී. නමුත් රජය කිසිදු තීන්දුවක් ගත්තේ නැහැ. ඒ වගේම මම විශ්වාස කරන විදියට ඒ වළ දැමීමේ අවසරය ලබා දෙනවා. හැබැයි මේ ප්‍රදේශවල නෙමෙයි හුදේකලා ප්‍රදේශවල සහ වියලි ප්‍රදේශවල ජලයට විස උරා ගන්නේ නැති ප්‍රදේශවල තමයි ඒ කටයුතු කරන්න අවස්ථාව ලබා දෙන්නේ. ඒ කියන්නේ දැන් කොළඹ කෙනෙක් මරනවත් ඒ වියලි කලාපයට ඒ කියන ස්ථානේ තමයි. ඒක ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු අපේ කණ්ඩායම මේකට අපේ විරෝධතාවයක් නැහැ. අපි මේ වළ දැමීම පිළිබඳව.
ඒ අපිට බැරි මේ රටේ පොදු නීතියකට අවනත වෙන්න. නෑ නෑ රටේ නෙවෙයි ලෝකෙනේ. ලෝකෙ මුලින් රටවල් එහෙම කරා දැන් අනිත් රටවල් ඔක්කොම ඉඩ දීලා තියෙනවා. සිංහල බෞද්ධ කෙනෙකුට ඕන වුණොත් මේක වලදන්න ඕන කියලා ඒ නීතියට ගිහිල්ලා පුළුවන් ද වලන්න? ඒකට ඒකත් ඉල්ලීම කරොත් ඒක බලයි වෙනවා. එහෙම දැන් ඉල්ලීමක් නෑනේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැහැදිලිව කියනවා කොවිඩ් මර්ධනය කිරීමේදී රට තමන්ට ආවේනික වූ ක්‍රියාවලියන් සඳහා අනුගත වෙන්නේ. එතකොට වෙන රටක් කරන දේ අපේ රට කරනවා කියලාවත් වෙන රටක් නොකරන නිසා අපේ රට නොකරනවා කියලාවත් කාරණයක් නෑ මේකේ. ඒ නිසා අපි ඉතා පැහැදිලිව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුවත් කරලා මේ සම්බන්ධයෙන් විද්‍යාත්මකව ගන්නා තීරණවල පිළිහිටලා කටයුතු කරන්න කියලා. අපි කියන්නේ කොරෝනා සම්බන්ධයෙන් නීතිය මුළු රටටම ඒකාකාරී නීතියක් තිබිය යුතුයි. එහිදී ජාතිවාදයේ සහ ආගම්වාදයේ සහ පක්ෂපාත කියන කාරණා මේ සමස්ත ක්‍රියාවලියට ගේන්න එපා කියන ඉල්ලීම තමයි සෞඛ්‍ය අංශයට අපිට ඉල්ලන්න තියෙන්නේ. අපේ රට ලිං පරිභෝජනය තාම කරගෙන යන රටක්. මල සිරුරු භූම දානය කරන රටවල් වල මේ විදිහට ලිං වතුර පරිභෝජනයට ලක් කරගන්නේ. මේ මල සිරුරු වලින් භූගත ජලය දූෂණයක් වෙයි කියලා හිතන්නේ අපි. අපි තාම දන්නේ නැහැ ඒ දූෂිත ජලය පානය කිරීමෙන් අපිට ලෙඩ රෝග වැළඳෙයිද කියන. එහෙම විද්‍යාත්මක පර්යේෂණ කෙරෙලා නැති තත්ත්වයක් යටතේ අපි විද්වත් කමිටුවක් විදිහට රජයට උපදෙස් ලබා දෙන්නේ මේ මල සිරුරු භූම දානය පුළුවන් තරම් නොකර ඉන්න. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසුවේ කොවිඩ් මරණ සම්බන්ධයෙන් අවසන් කටයුතු කරන ක්‍රමවේදී සංශෝධනයක් මෙතෙක් සිදු කර නොමැති බවයි. කොවිඩ් මරණ දේහයන් පිළිබඳව අවසාන කටයුතු සිදු කෙරෙන්නේ ආදාහනය කිරීම. ඒ තීරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා ප්‍රකාශයට පත් කරේ විද්‍යාත්මක හා තාක්ෂණික කරුණුත් මේ රටේ භූමිය පිළිබඳව විද්‍යාත්මක හා තාක්ෂණික කරුණුත් කාරණා දෙකම පදනම් කරගෙන මේ තීරණය පදනම් කරගත්ත කරුණු කාරණා පිළිබඳව තවම කිසිදු වෙනස්කමක් ගැන වාර්තා වෙන්නේ නැහැ. මෑතක සමාජ මාධ්‍ය දාලා ඔස්සේ කෙරෙන්නා වූ නොයෙකුත් කාරණා පිළිබඳව වෙනස් කරපු බවට කිසිදු නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ වෙනතෙක් නිකුත් කරලා නැහැ. මේ වන විට දිවයින පුරා පොලිස් වසම් 27ක් සහ ග්‍රාම සේවක වසම් 5ක් සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශවලට ඇතුළු වීම සහ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඊයේ දිනේදී අඟුලාන පොලිස් වසමේ අඟුලාන උතුර හා දකුණ යන ග්‍රාම සේවා වසම් හුදකලා කිරීමට පොලිසිය පියවරගෙන තිබුණා. එමෙන්ම කඳාන සහ මහභාග යන පොලිස් වසම්ද ඊයේ රාත්‍රියේ සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා කිරීමටයි සෞඛ්‍ය අංශ විසින් ලබා දුන් උපදෙස් මත පොලිසිය කටයුතු කළේ. ඒ අනුව මේ වන විට දිවයිනේ පොලිස් වසම් 27ක් හා ග්‍රාම සේවා වසම් 5ක් සම්පූර්ණයෙන් හුදකලා කර තිබෙනවා. හුදකලා කර ප්‍රදේශවල පදිංචි ජනතාව නිරන්තරයෙන්ම නිවසට වී රැඳී සිටින්න අවශ්‍යයි. ඔවුන්ට පිටවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙම ප්‍රදේශවල ඉන්න අය අතර යම් අත්‍යවශ්‍ය සේවාවකට සම්බන්ධ සමාජිකයෙක් ඉන්නවා නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත අවසරය මත පමණක් එම ප්‍රදේශයෙන් පිටවීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම එම ප්‍රදේශයේ තුල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යනවා. ඒවා පවත්වාගෙන යාමට පිටස්තර ප්‍රදේශයකින් යම් සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සේවාව බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ ඇරෙන්නට වෙනත් කිසිම පිටස්තර පුද්ගලයෙකුට අගුළු දැමූ ප්‍රදේශයකට ඇතුළු වීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඊයේ පස්වරුවේ හුදකලා කෙරුණු කඳාන සහ මහභාගයේ ප්‍රදේශවලද පොලිස් සෝදිසි කිරීම ක්‍රියාත්මක කෙරුණා. මේ අතර හුදකලා කර ඇති මෝදර මිහිජය සෙවන මහල් නිවාස සංකීර්ණයේ ජනතාව අද මෙලෙස විරෝධය පළ කළේ රජයෙන් ලබා දෙන සහන තමන්ට නොලැබුණු බව පවසමින්. අපිට ගෙවල් වල දෙන්න විදියකුත් නැහැ අපිට එන්න විදියකුත් නැහැ. අපි ඉතින් කන්නේ බොන්නේ කොහමද මහත්තයෝ? ගෙවල් වල කට්ටිය අතර පස්සේනේ ඉන්නවනේ ගෙවල් වලට වෙලා. අපි එළියට බෑලා තමයි දෙන්නේ. අපි එළියේ ඉන්නේ ඒකයි පාන් රත්තරක් කරේ දෙන්නනේ අපි එළියේ ඉන්නේ. දවස් දෙකක් එළියේ ගෙදරට යන්න විදියක් නැහැ යවන්නේ. අනුන්ගේ ගේක ඉන්නේ අපි දැන්. ඇතුළට ගියොත් එළියට එන්න බෑ කියලා ලොක්ඩවුන් කරනවා කියලා දවස් 14ක් ඇතුළේ ඉන්න කියනවා. වැඩ ඇරලා ඉන්න මේ මිනිස්සු එළියටලා ඉන්නවා. ගියක් ගන්නවා එළවන. කොයි යන්නද අපි ඇවිල්ලා? භූමිට ඔක්කොම තියෙනවා. මේවා අපි ඉන්නවත් ඇවිල්ලා අපිට යවන්නේ නැහැ මේ. ටෙම්පර් රස්සාවක් අපිත් කරන්න. දැන් මෙතන බීසනයක් ගියා අපේ ෆ්ලැට් එකේ ලොක්ඩවුන් කියලා. ඒ ලොක්ඩවුන් කියලා බඩු මල්ල දෙන්න ආපුවම කිව්වලු ග්‍රාම සේවක මහත්තයා ලොක්ඩවුන් නැහැ කිව්වලු. ඒ කියන්නේ මේ මිනිස්සු එනන් ඇයි අපි එළියට යවන්නේ නැත්තේ ලොක්ඩවුන් නැත්තම්? දෙකෙන් එකක් මොකක් හරි වෙන්න ඕනේ. ඒකට තමයි මෙච්චර වෙලා එතන තර්ජනයක් ගියේ. මේ අතර හුදකලා කර තිබෙන මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ පිහිටි මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පැවැත්වීම සතියක කාලයක් අතහිටුවීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ නිරෝධායන නීති කඩ කරමින් සභාව රැස්වීමට සැලසුම් කිරීම හේතුවෙන්
අපි COVID-19 කමිටුව ප්‍රාදේශීය කම්කේ බදාලත්ෙන් ප්‍රාදේශීය කම්කා රැස් වුණා. ඒකේ නියෝජනය කරපු පිරිසක් ඇවිල්ලා හිටියා. මේ නියෝජනය දවසක් ඉවර නැතුව. මේ සභාවේ සභාපතිවරයා දැන් පෙරේදා ඇවිල්ලා හිටියානේ ප්‍රාදේශීය කම්කේ. ඒකට සභාපතිතුමාත් හිටියා. මේ මොන නීතියක්ද මේ රටේ? අපි OIC මහත්මයාට විරුද්ධව මාර්ග නිකම් යනවා. නෑ OIC මහත්මයා මට කතා කරන්න ඇහුණා. උන්න වැඩේ කරා හරි කියනවා මට ඇහුණා. ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන යටතේ පැවැත්වෙන මාතලේ දිස්ත්‍රික් ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීම මාතලේ සංචාරක හෝටල් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර එහිදී දිසාපතිවරයාට චෝදනා එල්ල වුණේ COVID-19 වසංගතය හමුවේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රැස්වීම පැවැත්වීමට කටයුතු නොකළ බවටයි. දිසාපතිතුමා දැන් අද කොරෝනා වෛරසයත් එක්ක ඔබතුමාගේත් වැරද්දක් තියෙනවා. ඉඳගන්න තිබ්බේ මීටරේ පරතරේ නෙවෙයි. වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. ඒ කටයුතු කරේ නැත්නම් රටම කතා කරන බයිඩන් දිනනකොට ට්‍රම්ප් පරදින්න හේතු වුණොත් මේ හේතුවම නිසා ඒ නිසා රැස්වීම තියන්න පුළුවන් අපිට. අපි ජීවිත රැකගන්න අපි අවශ්‍ය පසුබිම සකස් කරන්න ඕනේ. නියමිත දුර පරතරය නොතබා ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ වෑන් රථයක සිටි පිරිසකට පොලිසිය මෙලෙස අවවාද කළේ බණ්ඩාරගම හොරණ මාර්ගයේ පොලිස් මාර්ග බාධකයේදී. මේ අතර COVID-19 පැතිර යාම පාලනය කිරීම සඳහා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හා හැටන් මහනුවර මාර්ගයෙන් වතුකරයට පැමිණෙන අනවශ්‍ය වාහන හා පුද්ගලයන් හරවා යැවීමට පොලිසිය හා යුද හමුදාව ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒක මාසෙක දාන්න නැද්ද? මටට නේ දාන්න කියලා තියෙනවා. නායකට ඉඳලා ඔයාලා මේ කට්ටිය පටව ගත්තා. මේ කට්ටිය ගෙල්ල බස් කරනවා. මේ කට්ටිය නගින්නේ දැන් යන්නේ කිරිමිටියක් ඔයාලා දාන්න. මගින් කවුරුත් කරන්නේ නැහැ. අපි දන්නේ නැහැ. මෙයා මෙතන බයිනවා. මේ බස් එක ආවා. මෙයාට හරිනවා. මේ මුල් ගමන හදනවනේ. සෞඛ්‍ය උපදෙස් නොදකමින් හැටන් නගරයේ ව්‍යාපාර කටයුතු සිදු කළ වෙළඳසැල් කිහිපයක් වසා දැමීමට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මෙලෙස කටයුතු කළා. එක මේසයක දාන්න පුළුවන් දෙන්නයි. කවදද නැද්ද? හා? දුර. ඔන්න මොන බැලුවද? කවුරුන්වත් අල්ලන්න බෑ මිනිස්සු. බිම බලන්නකො. හා? ඔයිලට් එකක්. රැයට ගාලව පැතුනේ නිදාගත්තේ වයි මේ දැස් රෙදි කෑලි කොහොමද කරන්නේ කරන්නේ ඔක්කොම දෙන්න. කඩවලට එක නීතියක් පේමන්ට් එක දාන අපිට එක නීතියක් ඈ ඒක නීතියක් නෑ හරි එන අර කඩේ වලට අස් කරන්නේ නේ අපි කඩ ගාන්ටි එක දාගෙන ඉන්නේ නැති කමට නේ ලිස්ට් එක විකුණන්නේ මේ ගත්තේ වට්ටිය දැන් අයින් කරන්නකොට කොයි කියලා විකුණන්නේ කියන්නේ කොරෝනා ව්‍යාප්තිය හමුවේ පොදු මගී ප්‍රවාහන බස් රථ සේවා ගාස්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට නියමිතයි. ප්‍රවාහන අමාත්‍යාංශය විසින් මගී ප්‍රවාහන කටයුතු සඳහා නව මාර්ගෝපදේශ මාලාව හඳුන්වා දීමට සමගාමීවයි මෙම තීරණයට එළඹ තිබෙන්නේ. මෙම මාර්ගෝපදේශ අනුව බස් රථවල ආසන ගණනට පමණක් මගී ප්‍රවාහනය සඳහා අවසර හිමිවනවා. කොරෝනා අවදානම් මට්ටම අනුව බස් රථ ගාස්තුව අය කිරීම පිළිබඳවද ක්‍රමවේද 3ක් හඳුන්වා දී තිබෙනවා. මෙම ක්‍රමවේද 3 අතරින් දැනට සෞඛ්‍යාංශ අවසර ලබා දී ඇත්තේ ආසන ගණනට පමණක් මගින් රැගෙන යාමටයි. ඒ අනුව පොදු මගී ප්‍රවාහන සේවා බස් රථවල 1.1.2ක බස් ගාස්තු වැඩිවීමක් සඳහා අද සිට අවසර හිමිවනවා. දැන්ට අපි සෞඛ්‍ය බලධාරීන් තීන්දුවක් ගත්තොත් හෙට ඉඳලා දුරස්ථභාවය ආරක්ෂා කරන් යන්න ඕනේ කියලා එදා ඉඳලා තමයි ඒක. දැන් එහෙම එකක් නැහැ. සීට් ගානට ගෙනියන්න දෙනවා දැන්. ඒතකොට සීට් ගාන දෙනකොට අපි 1.2ක තමයි වැඩිවීමක් බලාපොරොත්තු මේ අතර කොරෝනා වසංගතය හමුවේ පොදු මගී ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමේදී ප්‍රවාහන අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශවලට අනුව රියදුරු සහ කොන්දොස්තර අනිවාර්යෙන්ම මුව ආවරණ පැළඳිය යුතුයි. විෂබීජනාශක දියර ඇතුළුවීමේ සහ පිටවීමේ දොරටු අසල සවි කිරීම, අනවශ්‍ය බඩු බාහිර ආදිය රැගෙන යාමෙන් වැළකීම, බස් රථවල ගමන් ගන්නා අයගේ තොරතුරු ලබා ගැනීම, සෞඛ්‍ය උපදෙස් බස් රථවල ප්‍රදර්ශනය කිරීම, යාචකින් සහ ජංගම වෙළඳුන් බස් රථය තුළට ඇතුළුවීම වැළැක්වීම අනිවාර්යෙන්ම සිදු කළ යුතු වනවා. මෙම මාර්ගෝපදේශ පිළිබඳ වැඩිදුර තොරතුරු www.hirunews.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට ලබාගත හැකියි. මේ අතර වාණිජ බැංකුව වෙතින් ලබාගත් ණය, ලීසින් පහසුකම්, උකස් ඇතුළු කාණ්ඩ කිහිපයක් වෙනුවෙන් සහන කාලයක් සඳහා අයදුම් කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරනවා. කොරෝනා වසංගතයේ හේතුවෙන් අසීරුතාවට පත්ව සිටින ව්‍යාපාරිකින් ඇතුළු පිරිස් වෙත ලබා දෙන එම මාස 6ක ණය සහනයට මේ මාස 30 වෙනිදා දක්වා අයදුම් කළ හැකියි. ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙන්නේ පසුගිය ඔක්තෝබර් 1 වෙනිදා සිට ලබන වසරේ මාර්තු 31 වෙනිදා දක්වා කාලය සඳහා මෙම නව සහන කාලය ක්‍රියාත්මක වන බවයි. ඒ අනුව COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක් වූ සංචාරක, අපනයන, ඇඟලුම්, තොරතුරු තාක්ෂණ, තේ,
කුළුබඩු වැවිලි ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ව්‍යාපාරවලට මෙන්ම එම ක්ෂේත්‍රවල රැකියාවල නියුතු පුද්ගලයින්ට මෙම ණය සහනය වෙනුවෙන් වාණිජ බැංකු හරහා අයදුම් කිරීමට අවස්ථාව සැලසෙනවා. මීට අමතරව ඉදිකිරීම් කෘෂිකර්මාන්ත සහ අග එකතු කිරීමේ නිෂ්පාදනවල යෙදෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකින්ට ස්වයං රැකියා නියුක්තිකින්ට මෙන්ම විදේශ විනිමය උපයන්නන් හට මෙම ණය සහනය සඳහා අයදුම් කළ හැකි බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව 4%ක කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ සහන කාලය මාස 6 සිට මාස 9 දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව සෞභාග්‍ය COVID-19 පුනරුද සහන ණය පහසුකම අධීර 3ක් යටතේ ක්‍රියාත්මක කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ. මේ අතර වසා දමා ඇති කොළඹ මැනින් වෙළඳපොළට අදාළ වෙළඳ කටයුතු ලබන සඳුදා සිට පෑලියගොඩ ප්‍රදේශය කරා රැගෙන යන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ලබන සඳුදා ඉඳලා අපි බලාපොරොත්තු වෙනවා මැනින් මාකට් එකේ සියලුම තොග වෙළඳ ටික මේ පෑලියගොඩ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ ගොඩනැගිල්ලට ගෙදෙනලා මෙතන ඉඳලා අපි මේ තොග බෙදා දීම කරන්න. ඒ වගේම අපි මාස දෙකකට පස්සේ මේ මැනින් මාකට් එක අලුත් ගොඩනැගිල්ල හදලා ඉවරයි. මෙතනින් එහා පැත්තට යන්න පුළුවන්. මේ අතර විපක්ෂයේ ඇතමුන් විසින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් එළවලු බෙදා හැරීම පිළිබඳ අසත්‍ය තොරතුරු පතුරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා චෝදනා කරනවා. එළවලු ගොවියා සම්බන්ධයෙන් අභූත චෝදනා විපක්ෂයේ විසින් සැලසුම් සහගතව එල්ල කිරීම පටන් අරගෙන තියෙනවා. අපි බොහොම වගකීමෙන් කියනවා ඊයේ දිනේදී කිලෝ ලක්ෂ 30ක් එළවලු වෙළඳාම සිද්ධ වෙලා තියෙන බවට අපිට තොරතුරු තියෙනවා. කිසිම එළවලු ප්‍රමාණයක් කුණු වෙලා ඉවත දාලා විකුණ ගන්න බැරි වුණ තත්වයක් ගැන අපිට කිසිම වාර්තාවක් ලැබිලා නැහැ. කරු ජයසූරිය කතානායකතුමා ප්‍රකාශයක් කළා තියෙනවා එළවලු කිලෝ ලක්ෂ 30ක් අපතේ දැම්මා කියලා. ඒක අමූලික බොරුවක්. එවැනි සිද්ධියක් කිසිම තැනකින් වාර්තා වෙන්නේ නැහැ. රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය එතුමිය ප්‍රකාශ කළා තියෙනවා එළවලු ලක්ෂ ගණනින් කුණු වෙනවා කියලා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ. මම එතුමියෙන් කරුණාවෙන් ඉල්ලනවා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැය භාගයකට එන්න. මේ ගැන හොයලා බලලා වගකීමෙන් කතා කරන්න කියලා බොහොම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. අපිට තේරෙන විදිහට වෙළඳ පොලේ යම්කිසි කලබලයක් ඇති කිරීම තුලින් නැති ප්‍රශ්නයක් ඇති කිරීම තමයි ඔවුන්ගේ පරමාර්ථය. බොරදියේ මාළු බාන්න එපා කියලා මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. එළවලු විකිනෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා නම් ඔවුන් වෙනුවෙන් පෙනී හිටින්න එළවලු මිලදී ගන්න රජය සූදානම්. එවැනි තත්වයක් තවම මේ රටේ උද්ගත වෙලා නැහැ. මේ වන විට දැඩි කතාබහට ලක්ව ඇති රැපිඩ් ඇන්ටිජන් කට්ටල මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා. සැප්තැම්බර් 22 තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය මේක පිළි අරගන්නේ. ඔක්තෝබර් 22 වෙනකොට මේ සමාගම මේ ඖෂධ අධිකාරියේ අනුමැතියත් ලබා ගන්න. එකක් 22 අනිත් එක 29. කියන දවස් දෙකට මේ සමාගමේ මේ ටෙස්ට් කිට් එකේ සහතිකයත් ලබා ගන්නවා මේකේ. මේ වැලිඩේෂන් එක තාම ඉවර නැහැ. නමුත් බඩු ලංකාවට ඇවිල්ලා පුද්ගලික අංශයට කියනවා නම් මේ මොකද ටෙන්ඩර් එකට දැම්මේ? ඒකම නෙදර්ලන්තයෙන් ගෙන ආපු ටෙස්ට් කිට්ස් ටික 1,50,000ක් රේගුවේ තියෙනවා. මොකද HS කෝඩ් එකේ ප්‍රශ්නයක් තියෙනවායි කියලා රෙජිස්ට්‍රේෂන් දීලා උදේ දවල් ඉඳගෙන වැලිඩේෂන් කරගෙන ඉවැලුවේෂන් දඩිබිඩි ගාලා කරලා මේක පස්සේ දුවන අමාත්‍යාංශය ඇයි මේ නෙදර්ලන්තේ 1,50,000 රිලීස් කළා වහම මේ ටෙස්ට් එකෙන් පටන් අරගන්නේ නැත්තේ? ඒ මොකද මේ WHO මේව ඔක්කොටම ඉස්සලා ඕන උනේ මේ සමාගමේ බඩු ටික වෙළඳ පොළට ගේන්න. ඒ රැපිඩ් ටෙස්ට් එක කට්ටලය WHO එකත් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශෙත් නිර්දේශ යටතේ තමයි ගෙන්නලා තියෙන්නේ. රජයනුත් ඉදිරි කාලයේ ගේන්න බලාපොරොත්තු වෙනවා. විපක්ෂයේ ඔළුවෙන් හිටන් කෑ ගැහුවත් හරි දේ නම් වෙන්නේ. ඒ සඳහා මේ රටේ මේක නවත්තන්න අපි ඕනම දෙයක් කරන්න සූදානම්. තමන්ගේ ගජමිදුරු සමාගම් වලට අවස්ථාව දුන්නා ඒ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් තොග ගණන් ගෙන්නන්න. දැන් ඒ ගෙන්නපු දේවල් සාධාරණීකරණය කරන්න ආණ්ඩුව උත්සාහ ගන්නවා. එම උත්සාහ අරගෙන ඒ බිස්නස් එක තමන්ගේ හිතවතුන්ට දීලා ලංකාවේ මිනිස්සුන්ට මේක විකුණන්න තමයි ආණ්ඩුව පැත්තෙන් කටයුතු කරමින් ඉන්නේ. නෑ මේක පටලවාගෙන තිබෙන කාරණයක් විදිහට අපි දකින්නේ මෙය වෙන විදිහකට ආණ්ඩුව විරෝධී සටනක් බවට පත් කරලා තිබෙනවා. තවමත් මේ අවශ්‍ය කරන ටෙස්ට් කිට් ලබා ගන්න ආණ්ඩුව විදිහට කටයුතු කරලා නැහැ කියන එකයි අපේ තියෙන තර්කය වුණේ. ඒකට තවමත් ටෙන්ඩර් එක යමින් තිබෙන්නේ. ටෙන්ඩර් එක ඉවරුණාන් පස්සේ තමයි අපිට කියන්න වෙන්නේ කාටද මේක දෙන්නේ කියලා. නමුත් වෙනම පුද්ගලිකව එක එක්කෙනාට ගෙන්නන්න අයිතිවාසිකම තියෙනවා. ඒක අපිටත් කරන්න පුළුවන්, ඔබටත් කරන්න පුළුවන්. මේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිදේහජනක ගෙන්වීමේදී Tamanට අවශ්‍ය පරිදි මේ නීති වලින් අස්සෙන් රිංගලා නීතිය නැවීමකට ලක් කරලා තියෙනවා නම් ඒකේ පාඩුව රටක් විදිහට අපිට භුක්ති විඳින්න වෙනවා. මොකද අපිට හොඳ ප්‍රතිදේහජනකයක් තරඟකාරීව හොයාගන්නත් ලාභ ප්‍රතිදේහජනක පරීක්ෂණයක් තරඟකාරීව හොයාගන්නත් බැරි වෙනවා. අපි ඇඟිල්ල දික් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට. දැන් මේ පරීක්ෂණ කට්ටලේ මේ රටේ භාවිතා කරන්නවද නැද්ද කොතනද භාවිතා කරන්නේ කියන එක පිළිබඳ අවසාන තීන්දුව දීමේ බලය තියෙන්නේ වසංගත රෝග විද්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට. ඒ නිසා ඒ අනුමැතිය දෙන තාක්කල් මම හිතන්නේ පුද්ගලික අංශයවත් මේ වසංගතයට සම්බන්ධ දේවල් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ. Signal Strong Teeth
යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළා. මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් කර ඇති අප ඉල්ලීමද එදිනට සලකා බලන බවයි. පවතින COVID-19 තත්ත්වය හේතුවෙන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේ නැහැ. බදියුදීන් මන්ත්‍රීවරයාට අමතරව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ ගණකාධිකාරීවරයාව සිටි අලගරත්නම් මනෝරංජන් සහ එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ සම්සුදීන් මොහොමඩ් යාසීම් යන අයයි. මීට අමතරව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ මෝටර රථයේ තිබී ගිනි අවි දෙකක් සමග අත්අඩංගුවට ගත් ඔහුගේ රියදුරන් දෙදෙනාද මේ මාස 18 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. පසුගිය ජනාධිපතිවරණ දිනේදී අවතැන් වූ ඡන්දදායකයන් මන්නාරම ප්‍රදේශයට ලංගම බස් රථවලින් ප්‍රවාහනය කිරීම තුළින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට පසුගියදා බදියුදීන් මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ දෙහිවල ප්‍රදේශයේ සැඟව සිටියේදී. එලෙස ඔහුට සැඟවීමට ආධාර අනුබල දුන් සීමාවාසික නීති සිසුවෙකු සහ අදාළ නිවසේ හිමිකරුද නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට බහර වී තිබෙනවා. අධිකරණයට කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ බදියුදීන් මන්ත්‍රීවරයා සැඟව සිටි නිවසට රැගෙන ගොස් ඇත්තේ සැකකාර නීති සිසුවා විසින් බවයි. ඔවුන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේ. සිග්නල් ස්ට්‍රෝං ටේට් මේක උපරිම සිල්ලර මිල රුපියල් 90ක් සහ ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 85ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. දැන් රට වටා හිරු. රට වටා හිරු. අපේ රට විවිධ ආපදාවන් වලට මුහුණ දුන් අවස්ථාවලදී රටේ ජනතාව වෙනුවෙන් පෙරමුණ ගන්නා හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය ගම් නගර සිසාරා ක්‍රියාත්මක වූයේ COVID-19 වෛරස ව්‍යාප්ත වීමත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුව සහනය මුඛ්‍ය පරමාර්ථය කරගනිමින් ඒ අනුව ශ්‍රී ලංකා රතුකුරුස සංගමය සහ එක්ව වැලිවේරිය යක්කල නිට්ටඹුව පල්ලේවෙල වේයන්ගොඩ මිනුවන්ගොඩ මීරිගම කොටදෙනියාව සහ වීරගොල්ල යන පොලිස් ස්ථාන කේන්ද්‍ර කරගනිමින් විෂ බීජ හරණය කිරීම අද සිදු කෙරුණා. ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා අලුතින් විනිසුරුවරුන් 6 දෙනෙකු පත් කිරීමට අද රැස් වූ පාර්ලිමේන්තු සභාව නිර්දේශ ලබා දී තිබෙනවා. ඒ අනුව ආරංචි මාර්ග සඳහන් කළේ අභියාචනාධිකරණයේ සභාපති MAD නවාස්, කුමුදිනී වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි, මහින්ද සමයවර්ධන සහ ජනක්ද සිල්වා යන විනිසුරුවරුන් මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීමට නිර්දේශ කර ඇති බවයි. රට වටා හිරු. ඒ සමගින් අප සූදානම් සමුගෙන යන්නට. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දෙස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හෙට හිරු 11:55න් යලි මුණ ගැසෙමු. සුබ රාත්‍රියක්. සිග්නල් ස්ට්‍රෝං ටේට් මයික්‍රෝකැල්සියම් සහ ප්‍රෝ ෆ්ලෝරයිඩ් සංයෝගය දත් ශක්තිමත් කරයි. LB රන් අයෝග සේවාව